දවස් කිහිපයකට කලින් කෝප් කමිටුවේදී අනාවරණය වෙච්ච කරුණුත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව බරපතල සාකච්ඡාවක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට මේ රටේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුත් මේ රටේ මහ ජනතාව වෙනුත් මේ කෝප් කමිටුවේ අනාවරණය වෙච්ච කරුණු සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ යුතුයි අපි විශ්වාස කරා. කෝප් කමිටුවේ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන්ම අනාවරණය වෙනවා. එකක් තමයි COVID-19 රෝගී තත්ත්වය කළමනාකරණයේදී කළමනාකරණ යාන්ත්‍රණ නැත්නම් තාක්ෂණික කරුණු වල සිදුවෙච්ච දෝෂ සහගත තත්ත්වයන් නිසා මේ රටේ මිය ගියපු කොවිඩ් නිසා ආසාදනය වෙච්ච කොවිඩ් නිසා මිය ගියපු 16000කට ආසන්න ප්‍රමාණයක ජීවිතවල මරණ සම්බන්ධයෙන් යම් තාක්ෂණික අත්වැරදීම් නැත්නම් එන්නත් කරන යාන්ත්‍රණයේදී එන්නත් ගෙන්වීම සම්බන්ධ වෙච්ච ප්‍රමාදයන් බලපෑවාද කියන කරුණ කොවිඩ් සම්බන්ධව වෙච්ච කරුණු අනාවරණයේදී කෝප් කමිටුවේ ප්‍රශ්නගත කිරීමක් ලක් වෙනවා. ඒ වගේම තමයි ඉන් ඔබට ගිහිල්ලා තවත් වැදගත්ම කරුණක් තමයි මේ රටේ මේ වෙන නිර්මාණලා තියෙන මේ ඖෂධ හිඟිය සම්බන්ධව කටයුතු කිරීමේදී මේ කියන වර්තමානයේ අපි කතා කරන ඩොලර් අර්බුදය නෙමෙයි. නැත්නම් මේ රටේ දින ආර්ථික ප්‍රශ්නේ පමණක් නෙමෙයි ඉතින් එහාට ගිහිල්ලා කළමනාකරන යාන්ත්‍රණය නැත්නම් කල්තියා ඇස්ටිමේට් සකස් කර ගැනීමට නොහැකිවීම ඒ සඳහා තියෙන නිවැරදි තීන්දුව తీරන නොගැනීම සහ අදාළ කටයුතු මෙහෙයවීමේ වෙච්ච ප්‍රමාදයන් බලපෑවා කියන කරුණ ප්‍රධාන වශයෙන්ම අවධානය ලක් වෙනවා. එතෙන්දී වැදගත්ම කරුණ තමයි දැනට මධ්‍ය සැපයුම් මේකේ තුල ඖෂධ සැපයුම් මේකේ තියෙන පරිගණකගත පද්ධතිය සකස් කිරීම සඳහා වන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ඉක්මවා මුදලක් වැය වෙච්ච බවත් විශාල කාලයක් ගත වෙච්ච බවත් සඳහන් වෙනවා. හැබැයි ඒ නිර්මාණය කරපු පද්ධතියනොත් අපේ රටේ ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැති බව සඳහන් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. අපි දකිනවා අපේ රට ඇතුලේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ක්‍රමවේද තියෙනවා. තොරතුරු තාක්ෂණය හදාරන ලද වෛද්‍යවරුන් ඉන්නවා. ඉක්ට වගේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ කටයුතු පරිහරණය කරන, භාවිතා කරන සහ රාජ්‍ය ආයතන සඳහා ලබා දෙන පරිගණක ශාස්ත්‍රයේ ඒජන්සි තියෙනවා. හැබැයි ඒ සියලු කටයුතු තියෙද්දී ඉතා විශාල කාල සීමාවක් අරගෙන විශාල මුදලක් භාවිතා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දීපු එම පරිගණක ජාල පද්ධතියේදී තොරතුරු තාක්ෂණයේදී නිසිපරිදි සිද්ධ වෙන්නේ නැති බව අනාවරණය ඇත්තටම විශාල කනගාටුවක් කරුණා. මොකද මේ මුදල් මේ රටේ ජනතාවගේ සල්ලි, මේ රටේ ජනතාවගේ බදු මුදල් වල සල්ලි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කෝප් කමිටුවෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන්, මේ සමිතියේ බලධාරීන්ගෙන් මේ කෝප් කමිටුවේ අනාවරණය කරුණු දෙක COVID-19 රෝගීන්ගේ ජීවිත විනාශ වීම සඳහා යම් තාක්ෂණික අත්වැරදීම් සිද්ධ වුණාද ඒ සම්බන්ධව සොයා බැලිය යුතු බව, ඒ වගේම තමයි රුපියල් මිලියන 700 ඉක්මවලා විශාල කාලයක් වැය කළා පෞද්ගලික අංශයෙන් ලබා දීපු පරිගණක ජාල පද්ධතිය, තොරතුරු තාක්ෂණ පද්ධතිය අපට අවශ්‍යතාවයන්, රජයේ අවශ්‍යතාවයන් ඉෂ්ට නොකරන විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඇයිද කියන කරුණ. මොකද අපේ රට ඇතුලේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉංජිනේරුවරු ඉන්නවා, විද්‍යාඥයන් ඉන්නවා, විශේෂඥයන් ඉඳෙද්දී පෞද්ගලික ආයතන ලබා ගන්නවා වෙනුවට රාජ්‍ය ආයතනයක් මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇයි මේ පරිගණකගත පද්ධති සකස් කරලා දෙන්න පුළුවන් කමක් නැද්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඉතා මේවැනි මුදලක් විශේෂයෙන්ම මිලියන 700 ක මුදලක් වියදම් වෙලා තියෙනවා. වාර්ෂිකව රුපියල් මිලියන 5කට ආසන්න මුදලක්, මාසික රුපියල් මිලියන 5කට ආසන්න මුදලක් වියදම් වෙන බව සඳහන් වෙනතර මේ නමුත් අවස්ථාවේදී මේ පද්ධතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. මොකද අපි ඉන්නේ හතරවෙනි තාක්ෂණයේ කාර්මික විප්ලවයත් එක්ක ලෝකයේ පැවැත්ම සඳහා ප්‍රධාන කරුණු තුනක් බලපාන බව අපි අද ප්‍රකාශ කරලා තියෙනවා. නැත්නම් අපි දන්නා එකක් තමයි බලශක්තිය, සස්ටේනබල් එනර්ජි. බලශක්තිය තියෙන්න ඕන රටකට දරා ගන්න පුළුවන් විදියට ස්වාභාවික බලශක්ති භාවිතා වෙන්න ඕන. අනිත් දේ තමයි ප්‍රවාහන සේවා, විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියන ට්‍රාන්ස්පෝර්ටේෂන්. තුන්වෙනි වැදගත්ම කරුණ තමයි අන්තර්ජාලය නැත්නම් සම්බන්ධතාවය සහ තොරතුරු තාක්ෂණය. අද වෙනකොට අපේ රටේ කනගාටුවෙන් වුණත් ලෝකයේ පැවැත්ම සඳහා, රටක පැවැත්ම සඳහා, රටක සංවර්ධනය සඳහා බලපාන මේ කරුණු තුනම, ඒ කියන්නේ එනර්ජි බලශක්තිය, පොදු ප්‍රවාහන සේවා ට්‍රාන්ස්පෝර්ට්, ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතා නැත්නම් තොරතුරු තාක්ෂණය කියන මේ කරුණු තුනම නිසිපරිදි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැති තැනකට අදපත් වෙලා තියෙනවා. අපි මේවෙනි තත්ත්වයක් යටතේ අපේ රට කොහොමද 21 වෙනි සියවසට ගමන් කරන්න කියන බරපතල ප්‍රශ්න රද මුහුණ දෙනවා. රට එක පැත්තකින් උග්‍ර ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දිගින් දිගටම ණය ලබා ගැනීම වෙනුවට අපට සිදුවෙන දේ තමයි අපනයන ආර්ථිකය දියුණු කළ යුතු බව මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරනවා. එහෙනම් අපට තියෙන අපනයනිස් කරන්න පුළුවන් සම්පත් මොනවද කියන කරුණ බැලුවට පස්සේ අපි හරියට තොරතුරු තාක්ෂණය පාවිච්චි කරනවා නම් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ විශාල වශයෙන් පුළුවන් විදේශ මුදල්, විදේශ විනිමය උපයා ගන්න පුළුවන් විදිහට ක්‍රමවේද සකස් කරන්න පුළුවන්. එක පැත්තකින් සංචාරක වෛද්‍ය කර්මාන්ත, සංචාරක සෞඛ්‍ය සේවය දියුණු කරන්න පුළුවන්කමක් තියෙනවා. අපේ රටේ තියෙන
විශිෂ්ට වූ වෛද්‍ය විද්‍යාල පද්ධතියක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒක කරා නව වැඩසටහන් සකස් කළා. දකුණු ආසියා කලාපයට ආසියානු කලාපයට ලෝක බැංකුව හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘති ඉදිරිපත් කරාට පස්සේ අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉගෙන ගන්න, අපේ රටේ සෞඛ්‍ය පද්ධති ඉගෙන ගන්න ලෝකේ රටවල් ඕන තරම් කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු වෙනවා. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ තියෙන මේ සම්පත් භාවිතා කළා රටට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ක්‍රමෝපායන් ගැන දැන් මේ ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ. නිසා බදු මුදල් වැඩි කරලා මේ රටේ මහ ජනතාවට පීඩාවට පත් කිරීමේ ක්‍රමය වෙනුවට අපේ රට ඇතුළේ දූෂණය වංචාව නාස්තිය නතර කළා රටේ ජනතාවගෙන් රටේ වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය සේවකයන්ගෙන් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය කොහොමද රටේ ආර්ථිකයට සම්බන්ධ කරන්නේ රටේ ආර්ථිකයට බද්ධ කරන්නේ කොහොමද කියන කරුණ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඉස්ත අවස්ථාව තියෙනවා, සම්පත් තියෙනවා, සම්පත් දායකින් ඉන්නවා. ඒ නිසා මේවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා රජයට අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සුළු මෙහෙවීමක් උත්තේජනයක් පමණයි. ඒව කරන්නට අපේ නිලධාරීන් සූදානම් සෞඛ්‍ය අමාත්‍යාංශය වුණා. ඒ නිසා අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට මේ කරුණ අනාවරණය කරන්නේ එක් පැත්තකින් අපේ රටේ දේශපාලන යාන්ත්‍රණය නිසා මේ රට අද තීරතතර පත් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අවිධිමත් අකාර්යක්ෂම සහ කලබලකාරීත්වයේ දුර්වල වෙච්ච නිලධාරීවාදී ක්‍රමවේදී නිසා අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපි සෞඛ්‍ය වෘත්තීය සංගමයක් විදිහට පැහැදිලිව කියන දේ තමයි රජයට මේ සිදු වෙලා තියෙන කෝප් කමිටුවේ අනාවරණය වෙච්ච කරුණු සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් සිදු විය යුතුයි. නැත්නම් කෝප් කමිටුව කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි සෞඛ්‍ය අමාත්‍ය නිලධාරීන්ට හරි මඩ ගහලා ඇඟිල්ල දික් කළා. එතනින් පස්සේ මේක යටපත් කරලා සුපුරුදු පරිදි දූෂණ වංචා ඉඩ දෙන තැනක් නොවිය යුතුයි. දූෂණ වංචා ගැන කතා කරන තැනක් විතරක් නෙමෙයි අපි අගමැතිතුමාට කෝප් කමිටුවේ සභාපතිතුමාට ඒ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනවා කෝප් කමිටුවේ කතා බහ වෙච්ච සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ කුම්සමක් පත් කළා. එමේ ස්ථානයේදී ඒ අදාළ දත්ත කරුණු තියෙන නිලධාරීන්ට සාක්ෂි ලබා දෙන්න අවස්ථාවක් ලබා දෙන්න අනාවරණය වන වැරදි කරන නිලධාරීන් හෝ දේශපාලකයන් සිටිනම් ඔවුන්ට දඩුවම් දීමේ ක්‍රමයේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද මේක කතා කරනවා විතර අපි අවුරුදු 74ක් තිස්සේ මේ දූෂණ ගැන වංචා ගැන කතා කරනවා. හැබැයි එතනින් ඔබට ගිහිල්ලා මේ නිලධාරීන්ට හෝ මේවට සම්බන්ධ අතරමැදියන්ට හෝ ව්‍යාපාර ආයතන වලට හෝ දඬුවම් දීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මේක අකණ්ඩවම කුමන ආණ්ඩුව බලයට ආවත් ඔවුන් රැඳී සිටින්න හරි දක්ෂයි මේ සමහර දේශපාලකින් සහ නිලධාරීන් සහ අතරමැදියන්. ඒ වගේම තමයි පෞද්ගලික අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච විශේෂ සෞඛ්‍ය සම්බන්ධ කමිටුවේදීත් ඒ වගේම කෝප් කමිටුවේදීත් කතාබහ ලකුණු අනික් ආයතනය තමයි ඖෂධ නියාමන අධිකාරිය නැත්නම් NMR එක. අපි විශ්වාස කරනවා ඖෂධ නියාමන අධිකාරියක් ලෝකයේ ඕනෑම රටක ඖෂධ නියාමන අධිකාරිය දිහා බැලුවට පස්සේ පේන දෙයක් තමයි ඒ රටේ රාජ්‍ය බුද්ධි තොරතුරු නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව FBI එක මට්ටමට ආරක්ෂා කරන තැනක් තමයි ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ. ලෝකයේ වෙනත් රටවල් වල ඖෂධ නියාමන අධිකාරිය සීමාවටවත් යන්න පුද්ගලයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඇතුළට යන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අපි දකිනවා අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියට උදේට ආවට පස්සේ බලා ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක් රැඳී තින්න අතිශය ජනාකීර්ණ තැනක් තමයි අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය. එහෙම වෙන්න බෑ. මේකේ නියාමනයක් තියෙන්න ඕන. ඒකෙන් ඒ පුද්ගලයන්ගේ තොරතුරු පද්ධති ආරක්ෂා වෙන්න ඕන. ඒවැය තියෙන දත්ත පද්ධතින ආරක්ෂා වෙන්න ඕන. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය පවා වෙනස් වෙච්ච රටක් තමයි අපි සිටින්නේ. අපි දන්නේ ඒවැයි තොරතුරු අනාවරණය වුණේ නැහැ. දැන් ඖෂධ නියාමන අධිකාරියට විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ පුද්ගලයන්ගේ බලපෑම එල්ල වෙනවා නම් අපි ඒක හෙලා දකිනවා. අපි පැහැදිලිව කියන දෙයක් තමයි ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක් වෙන්න ඕන. ඒක පාලනය කරන්න පුළුවන් පනතක් තියෙනවා. ඒ වගේම තමයි සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහා ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කවුද සිටින්න ඕන? ඒ නිලධාරීන්ගේ සුදුසුකම් මොනවද කියන කරුණ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන මැදිහත් වලින් තොරව සුදුසු ප්‍රවීණයන් ඖෂධ නියාමන අධිකාරිය තන්ත්‍රයට පත් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි සැක සංකා ඇති නොවෙන්නේ මහ ජනතාවට. කලින් කාලේ බලඩ පතන අමාත්‍යවරයා ඕගේ අවශ්‍යතාව සඳහා ඕගේ හිතවතුන් ඖෂධ නියාමන අධිකාරිය තන්ත්‍රයට පත් කරගත්තොත් සිදුවෙන දේ තමයි ජනතාවට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී රටට හදිස්සියේ ඖෂධ ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එවැනි කටයුතු සඳහා මැදිහත් වන ඩෝනර්ස්ලා දායකයන් විදේශ සමාගම් විදේශ ස්වේච්ඡා සංවිධාන පවා අපට ඖෂධ ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුණොත් නිසා ඒවයි ගුණාත්මක භාවයේ විසුපරිදි ඇගීමක් ලක් නොවුනොත් ඔවුන් කනගාටුවටපත් වෙන්න පුළුවන්. ඔවුන් ආපසු හැරෙන්න පුළුවන්. ඒ නිසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය වෙන්න පුළුවන්. විදේශ රටකින් ලැබෙන ආධාර වෙන්න පුළුවන්.
මේ හදිසි අවස්ථාවේ රටේ නැ ඖෂධ වුණත් අපි පැහැදිලි විශ්වාස කරනවා ඖෂධ නියාමන අධිකාරියේ නියමිත ප්‍රමිතිගත තත්ත්වයන්ට යටත් අපේ රට ලැබෙන්න ඕන. හැබැයි දීර්ඝ කාලයක් ගත වෙනවා වෙනුවට ඒ නියමිත විද්‍යාත්මක නියාමනයන් විද්‍යාත්මක අධීක්ෂණයන් කෙටි කාලයක් තුළ සිද්ධ කරන්න පුළුවන් ෆාස්ට් ට්‍රැක් ක්‍රම ඖෂධ නියාමන අධිකාරිය තුළ ඇති වෙන්න ඕන. ඖෂධ නියාමන අධිකාරියට සුදුසුකම් තියෙන විශේෂ ශ්‍රේෂ්ඨ සම්බන්ධ ප්‍රවීණයන් ප්‍රායෝගික අධ්‍යක්ෂක තියෙන ප්‍රවීණයන් පත් යුතුයි කියන මතය අපි පැහැදිලිව දරනවා. ඒ වගේම තමයි අපි වෘත්ති සම්පත ව්‍යාපාරයක් විතර මේ අවස්ථාවේ අවසාන කරුණ සඳහන් කරන්න කැමති රට ඇතුලේ ඖෂධ හිඟය සම්බන්ධව කතා කරන්න තියෙන ඖෂධ හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක දේ තමයි කෝප් කමිටුවේ පව අනාවරණය වෙච්ච කරුණ තමයි ඖෂධ හිඟය නිර්මාණය වෙන්නේ ඇයි නිසිපරිදි මුල් අවස්ථාවේදී කළමනාකරණ යාන්ත්‍රණයක් සිදු නොවීම අපේ රටට ගෙනන ඖෂධ ගෙනාපු ඖෂධ රුපියල් අපි දැක්කා කෝටි 7කට අධික ඖෂධ අපේ රටේ පහුගිය කාල සීමාව තුළ ගෙනාපු ඖෂධ රෝගීන් ලබා දෙන අවස්ථාවේදී පවා විනාශලා තියෙන බව සඳහන් වුණා. මේ ගේන ඖෂධ නිසිපද ආරක්ෂා කරගන්න අපහසුලා තියෙනවා. පළාත් සභාවල දිස්ත්‍රික් මට්ටමේ රෝහල් ගත්තට පස්සේ ඒ රෝහල් වල ඖෂධ ගබඩා වල වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, සමහරට බිත්ති වල වේයෝ ගිහිල්ලා කුරුමිනියෝ සත්තු ගිහිල්ලා තියෙන්නේ. පොළොවට ජලය වරණ තත්ත්වයන් යටතේ විශාල ඖෂධ තොග දිනපතා අපේ රටේ ඖෂධ පද්ධතිය ඇතුලේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සැපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ස්ථානවල විනාශ වෙනවා. මේකට බලපෑම හේතුවක් තමයි මේ දිස්ත්‍රික්කෝ පළාත් මට්ටමේ ගත්තට පස්සේ මේවට ප්‍රතිපාදන ලබා දෙන පළාත් සභා මගින්. ඒතර පළාත් සභා මගින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන්ට හරියට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැත්නම් දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යක්ෂකවරු අසරණතාවයට පත් වෙනවා. මොකද ඔවුන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අර ඖෂධ ගබඩා නඩත්තු කරන්න. සමහර ඖෂධ ගබඩා ගත්තට පස්සේ අවුරුදු 25කින් 30කින් නඩත්තු වෙලා නැහැ. ඒවයි දොරවල් කැඩිලා සමහරට ඒවයි තියෙන ඖෂධ තොග බාහිරට යනවා වෙන්න පුළුවන්. බාහිර පාර්ශවයන්ට විකුණනවා වෙන්නත් පුළුවන්. අපිට මේවා ගැන සමීක්ෂණය කරන්න, අධීක්ෂණය කරන්න පාසුකම් නැහැ. ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා පළාත් සභා ප්‍රතිපාදන හරහා හෝ ඍජුව පළාත් සභාව ලබා දීමේදී හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ප්‍රාදේශීය ඖෂධ ගබඩා නඩත්තුව අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මොහොතේ මේ අර්බුදකාරී අවස්ථාවේ රටට අමාරුවෙන් කියන ඖෂධ ටික පව අපට ආරක්ෂා කරන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් තවත් මේ නාස්ති වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට මිලියන ගාණක් මේ නාස්ති වෙන්නේ. මේ මිලියන ගාණක් මුදල් නාස්ති වෙන්නේ අපේ රටේ ජනතාවගේ බදු මුදල්. දැන් අපේ රටේ හැම අවශේෂ්ඨයකම මිල වැඩිවීමත් එක්ක විශාල බදු මුදලක් වියදම් කරද්දී ඒ වියදම් වෙන බදු මුදල් වලින් ප්‍රතිලාභ ලබා ගන්න බැරුණොත් අපේ රට තවත් ණය කන්දක ඉර වෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න කැමති මේ සෞඛ්‍ය සේවයේ සම්බන්ධවම ගත්තට පස්සේ මන්ද පෝෂණය වැඩි වීම පවතිනවා. සමහර සමීක්ෂණ වාර්තා දැන් එලි කරනවා සෑම දරුවන් 5 දෙනෙක්ම එක්කෙනෙක් මන්ද පෝෂණ ගොදුරු වීමේ හැකියාව ක්‍රමානුකූලව ලංකාව තුළ වැඩි වෙන බව. එක පැත්තකින් ආහාර හිඟයක් නිර්මාණය වෙනවා. අනික් පැත්තෙන් මේ ආහාරවල මිල ඉහළ යාම නිසා මස් මාළු කිරි බිත්තර සහ පෝෂක පදාර්ථ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන මේදය අමතර ಖನಿಜ ලවණ සහ විටමින් තියෙන ආහාරද ගන්න බැරි වෙලා තියෙන. ඒ නිසා අර මඤ්ඤොක්ක දණ්ඩ හිටෙව්වට විතරක් දරුවගේ පෝෂණය ලැබෙන්නේ නැහැ. මොකද අපිට වාර්තා කරන සමහර පවුල්වල දරුවෝ එක දිගට දවස් 6-7 කොස් විතරයි කාලා තියෙන්නේ. මඤ්ඤොක්ක විතරයි තම්බල කාලා තියෙන. හැබැයි ජීවත් වෙන්න පුළුවන් වුණාට ඒ හරහා නිර්මාණය වෙනවා වෙනත් පෝෂණය අවස්ථ රෝගී තත්ත්ව. අපේ රටේ තිබිච්ච මන්ද පෝෂණ තත්ත්වය පාලනය කරගෙන අපිට දශක 5ක් විතර කාලයක් ගත වුණා. ඊට පස්සේ තමයි අපේ රටේ මන්ද පෝෂණ තත්ත්වයෙන් අඩු රටක් බවට පත් වෙන්නේ. නමුත් දැන් නැවත වතාවක් අපේ රටේ මේ ඇතිලා තියෙන ආහාර හිඟේ නිසා විශේෂයෙන්ම ආහාරවල මිල ඉහළ යාම නිසා අද දුප්පත් අසරණ පවුල්වල දරුවන්ට ග්‍රාම්‍ය ප්‍රදේශවල වෙන්න පුළුවන්, නාගරික ප්‍රදේශවල වෙන්න පුළුවන්, මැද පන්තියේ තට්ටු නිවාසවල, වතු නිවාසවල දරුවන් අතරේ ශීඝ්‍රයෙන් මන්ද පෝෂණය පැතිර යන බව බැලූ බැල්මට පේන බව තමයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රාදේශීය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරීන් වාර්තා කරන්නේ. ඉතින් මන්ද පෝෂණ ගොදුරු වුණාට පස්සේ ඇති වන තත්ත්වය තමයි ගර්භණී මව්වරුන්, තරුණියන් වෙන්න පුළුවන්, ඒ වගේම කිරිදෙන මව්වරුන්, ලදරුවන් මේ විදිහට මන්ද පෝෂණ ගොදුරු වුණාට පස්සේ තව දශකයකින් දශක දෙකකින් බිහි වෙන අපේ රටේ තරුණ පරපුර මන්ද පෝෂණ ගොදුරු වෙච්ච මන්ද මානසික පරපුරක් තමයි බිහි වෙන්නේ. එහෙම වුණොත් අපේ රටේ මෙච්චර දවසක් තියෙන ඉහළ බුද්ධි මට්ටම සාක්ෂරතාවයට පවා මේක බලපෑමක් වෙනවා. ඒ නිසා කෙටි කාලින අපිට බැලුවට පස්සේ මේ ආර්ථික අර්බුදය නිසා අපිට පේන දෙයට වඩා ඔබට කියපු දීර්ඝ කාලින සැලසුමක් නැතුනොත් ඊටාම කනගාටුදායක තත්ත්වයටපත් වෙනවා. ආහාර හිඟයත් එක්ක අපි දකින දෙයක් තමයි කතා බහ කරන කාබනික පොහොර 100% විද්‍යාත්මක සමීක්ෂණ වලින් තොරව නියම ව්‍යාපෘති වලින් තොරව ජනගත කිරීම නිසා අද මේ පොහොර අර්බුදය නිර්මාණය වෙනවා. ඔබ දන්න ලෝකේ පුරා ගත්තට පස්සේ ගල් යුගයේ, ඉන්දියානු යුගයේ, ගොවි යුගවල ඉඳන් අපි ආවට පස්සේ මේ ලෝක ජනගහනයේ වැඩිවීමත් එක්ක අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා කාබනික පොහොර වලින්
ලෝකෙ පුරාම කාර්මික විප්ලවයත් එක්ක මිනිසුන් පරිවර්තනය වෙනවා රසායනික පොහොර සඳහා. ඒ වගේම කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒතර මේ රසායනික ද්‍රව්‍ය කියන්නේ වසවිස නෙමෙයි. ඒක හොඳට මතක තබා ගත යුතුයි. ඊටා වැරදි මතයක් ජනගත වෙනවා. රසායනික ද්‍රව්‍ය කියන්නේ වසවිස නෙමෙයි. රසායනික ද්‍රව්‍ය වසවිස නම් අපි බටහිර වෛද්‍යවරු විදියට රෝගීන්ට දෙන ඖෂධත් වසවිස වෙන්න ඕන. ඒතර රසායනික ද්‍රව්‍යයක් වසවිස වෙන්නේ નિયમિત ප්‍රමිතිය නැත්තම් નિયમિત අණුක ප්‍රමාණය සාන්ද්‍රණය වෙනස් වෙලා නම් තියෙන්න ඕන සංඝටක වෙනස් වෙලා නම් තමයි ඒක වසවිස බවට පත් වෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන දේ තමයි අපේ රටට ගේන රසායනික පොහොර, රසායනික ද්‍රව්‍යවල ඒ નિયમિત ප්‍රමිතිගත තත්ත්වය තියෙනවද කියලා බලන්න පුළුවන් පර්යේෂණාගාර වැඩි කරන්න ඕන. ලෝකේ ඊටාම දියුණු සංවර්ධ රටවල් පවා 75% විතරම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් රසායනික පොහොර භාවිතා කරන්නේ ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ. මොකද හේතුව කාබනික පොහොර වලින් පමණක් අපි බලාපොරොත්තු වෙන මේ ලෝක ජනගහනය කෝටි 8 ඉක්ම වූ ජනගහනට ආහාර ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් දේ තමයි ලෝකීය රටවල් ශ්‍රී ලංකාවේ රටවල් පහුගිය කාලේ මුළුල්ලේම කුමනාකාරයේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නත් ආහාර හිඟයකට ආහාර නොමැතිවර මුහුණ දෙන්නේ නැහැ. මොකද අපේ රටේ මේ හුරු වෙච්ච පද්ධතිය ඇතුලේ හුරු වෙච්ච පස ඇතුලේ විශාල ස්වන්නක් ලබා දුන්නා. ඒ නිසා අපි සහල් අපනයනය කරා අනිත් එළවලු අපනයනය කරා ඒ තත්ත්වෙ තිබුණා. හැබැයි අවසානයේ උනේ මොකද්ද? නියම ව්‍යාපෘති නොමැතිව එකවර සමහර අපේ රටේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර නායකයන්ගේ පවා ඔවුන්ගේ තියෙන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලනයේ අරමුණු වෙනුවෙන් දේශපාලකයන්ගේ උපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා නැත්නම් දේශපාලකගේ අරමුණු සනාථ කරන්න සාක්ෂියක් බාටපත් වීමේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේ දේශපාලකයන් වෘත්තීය වේදීන් භාවිතා කළා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අද මේ දකින ආහාර හිඟ නිර්මාණය වෙන නිසා අපි කියනවා රජයට ඇමතිවරු ඇවිල්ලා මේ සත්තු මරාගෙන කන්න, ගැරන්ටි කන්න, කොටිය මරාගෙන කන්න කියන දේ වෙනුවට ඊටාම ඉක්මනින් මේ ආහාර හිඟ වළක්වා ගැනීම සඳහා අපේ රට ඇතුලේ ජාතික ආහාර ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕන. කොහොමද මේ ඉදිරි මාස 6ට අපි සූදානම් වෙන්නේ සකස් වෙන්න ඕන. ගෙවතු වගාවෙන් අපට පුළුවන් වෙනවා 120ක් විතර ප්‍රමාණයක් මේ ආහාරයෙන් මට පවත්වා ගන්න. හැබැයි ඉතුරු ප්‍රමාණයට අපේ සැලැස්ම මොකද්ද කියන එක ජනගත කරන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුලේ දිනපතා සතිපතා මාසපතා තමාගේ දුක් අඳුනා නෙමෙයි 220ක මිනිසුන්ගේ අනාගත ආහාර අර්බුදය සඳහා ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්න ඕන කියලා කරුණ ප්‍රකාශ කරන්න කැමැතියි. ස්තුතියි. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය